අපි සම්භාවිතා නියම ගැන කතා කරන්න කලින් අපි ඉස්සෙල්ලාම බලමු සම්භාවිතාවය කියන්නේ මොකක්ද කියලා. සම්භාවිතාවය කියන්නේ යම් සිදුවීමක් ප්‍රතිඵල එකකට වඩා ලබා දෙන්න පුළුවන් නම්, ඒ කියන්නේ එක සිදුවීමකින් ප්‍රතිඵල එකකට වඩා එනවා නම් අපි සලකා බලන යම් ප්‍රතිඵලයක් ලැබෙන්න තියෙන හැකියාවට තමයි අපි සම්භාවිතාවය කියලා කියන්නේ. අපි සම්භාවිතාවය හොයන්න අපිට සමීකරණයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ සමීකරණය ඉන්නේ සම්භාවිතාවය සමානයි සලකා බලන සිද්ධි ගණන බෙදීම විය හැකි සියලුම සිද්ධි. උදාහරණයක් ගත්තොත් අපි දැන් මල්ලක් තියෙනවා. ඒකේ රතු පාට බෝලකුයි කහ පාට බෝලකුයි තියෙනවා. අපි බලන්න නැතුව මේ මල්ලේ රතු පාට බෝලයක් ගන්න තියෙන සම්භාවිතාවය හොයනවා නම් ඒක ඉන්නේ විය හැකි සියලුම සිද්ධි ගණන තමයි. එක්ක අපි රතු බෝලයක් ගන්න පුළුවන්, එක්ක අපි කහ බෝලයක් ගන්න පුළුවන්. එතකොට විය හැකි සියලුම සිද්ධි ගණන දෙකක් තියෙනවා. අපි සලකා බලන සිද්ධියකට තියෙන්නේ කියන්නේ අපිට ඕනි සිද්ධිය තමයි රතු බෝල ගන්න එක. එතකොට සලකා බලන සිද්ධිය එකයි. එතකොට බෝල දෙකක් තියෙන මල්ලකින් රතු බෝලයක් ගන්න තියෙන සම්භාවිතාවය සමානයි දෙකෙන් එකයි. සම්භාවිතා නියම 4ක් තියෙනවා. අපි පළවෙනි සම්භාවිතා නියමය මුලින්ම බලමු. පළවෙනි සම්භාවිතා නියමයෙන් කියවෙනවා සම්භාවිතා පරිමාණය බිඳුවේ සිට 1 දක්වා විහිදී යනවා කියලා. සම්භාවිතා පරිමාණය බිඳුවේ සිට 1 දක්වා විහිදී යනවා කියන එකෙන් කියන්නේ යම් සිද්ධියක් අනිවාර්යයෙන්ම වෙනවා නම් ඒ සිද්ධිය වීමේ සම්භාවිතාවය 1යි. අපි ඒක අවස්ථාව එක විදිහට ගමු. ඒ වගේම සිද්ධියක් අනිවාර්යයෙන්ම වෙන්නේ නැත්නම් ඒකේ සිදුවීමේ සම්භාවිතාවය 0. අපි ඒක 2 කියලා ගමු. ඒ වගේම දැන් වෙන සිද්ධියක් එක්ක වෙන්නත් එහෙම නොවෙන්නත් ඉඩ තියෙනවා නම් ඒ සිදුවීමේ සම්භාවිතාවය මේ බිඳුවත් එකත් අතර තියෙන සම්භාවිතා පරිමාණය බිඳුවත් එකත් අතර අගයක් ගන්නවා. කියන්නේ බිඳුවට වඩා වැඩි, එකට වඩා අඩු අගයක් ගන්නවා. අපි ඒක අවස්ථා 3 කියලා ගමු. අපි මුලින්ම පළවෙනි අවස්ථාව කියන්නේ සම්භාවිතා පරිමාණය 1 වෙන අවස්ථාව බැලුවොත් අපි ඒක පහදලා දෙන්න අපි ගමු TT ප්‍රවේණි දර්ශය දරන ශාකයක්. එකෙන් ජන්මානු හදනවා කැපිටල් T ඇලිලේ දරන ජන්මානුව, අනිත් එකත් කැපිටල් T ඇලිලේ දරන ජන්මානුව. අපිට ඕනේ කැපිටල් T ජන්මානුව දරන කැපිටල් T ඇලිලේ දරන ජන්මානුවක් හදන්න තියෙන සම්භාවිතාවය හොයන්න නම් සිදුවෙන සිදුවීම් ගණන 2යි. ඒ කියන්නේ ජන්මානු 2ක් හදනවා. අපි සලකා බලන සිදුවීම් ගණනත් ඒකේ දෙකේම වෙනවා. ඒ කියන්නේ ජන්මානු දෙකේම කැපිටල් T කියන ඇලිලේ තියෙනවා. කියන්නේ මේ සිදුවීම මොන ජන්මානුව හැදුවත් අනිවාර්යයෙන්ම වෙනවා. ඒකින්ද මේ සිදුවීමේ සම්භාවිතාවය 1යි. අපි දැන් දෙවෙනි අවස්ථාව බලමු. ඒ කියන්නේ සම්භාවිතා පරිමාණය 0 වෙන අවස්ථාවක්. උදාහරණයක් විදිහට ගත්තොත් TT කැපිටල් TT ඇලිලා තියෙන ශාකයක ජන්මානු හදනවා කැපිටල් T ඇලිලා තියෙන ජන්මානුවකුයි අනිත් එකත් කැපිටල් T ඇලිලා තියෙන ජන්මානුවකුයි. අපි මේකෙන් මෙහෙම මේ ශාකයේ මෙහෙම කැපිටල් T ඇලිලා තියෙන ජන්මානු දෙකක් හදද්දී සිම්පල් T ඇලිලා තියෙන ජන්මානුවක් හදන්න තියෙන සම්භාවිතාවය හෙව්වොත් සිදුවිය හැකි සියලුම සිද්ධි ගණන 2යි. සලකා බලන සිද්ධි ගණන කියන්නේ අපිට ඕනේ T එක නම් T එකේ එන සිද්ධි ගණන මෙතන නැහැ. T එකේ එන සිද්ධි ගණන 0යි. කියන්නේ එතකොට සම්භාවිතාවය 0යි. කියන්නේ අපි අනිවාර්යයෙන්ම දන්නවා සිම්පල් T එක තියෙන ජන්මානුවක් හදන්නේ නැහැ කියලා. ඒක අනිවාර්යයෙන්ම සිදු නොවන දෙයක්. ඒකින්ද ඒකේ සම්භාවිතාවය 0යි. ඒ වගේම අපි තුන්වෙනි අවස්ථාව ගත්තොත් ඒ කියන්නේ සම්භාවිතාවය 0ත් එකත් අතර අගයක් ගන්න එකක් ගත්තොත් මෙහෙම කැපිටල් T ඇලිලේ සිම්පල් T ඇලිලේ තියෙන ශාකයක් තියෙනවා නම් ඒකේ ජන්මානු හදනවා කැපිටල් T ඇලිලේ තියෙන එකකුයි සිම්පල් T ඇලිලේ තියෙන එකකුයි. අපිට ඕනේ සිම්පල් T ඇලිලේ තියෙන ජන්මානුවක් හදන්න තියෙන සම්භාවිතාව. එතකොට විය හැකි සියලුම සිද්ධි ගණන 2යි. සිම්පල් T එන ඒ කියන්නේ අපි සලකා බලන්නේ සිම්පල් T තියෙන ජන්මානුවක් හදන්න තියෙන සම්භාවිතාවනේ. ඒ සිද්ධිය වෙන්න තියෙන chance එක මෙතන 1යි මෙතන 1යි. අපි සලකා බලන්නේ මේක නිසා 1යි. එතකොට ඒ සම්භාවිතාවය 2 1යි කියන්නේ 0.5යි. එතකොට කියන්නේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් අවස්ථාවක සම්භාවිතාවය එකත් බිඳුවත් අතර අගයක් ගන්නවා. අපි දැන් බලමු දෙවෙනි සම්භාවිතා නියමය. ඒක කියනවා සිදුවීමක් සිදුවිය හැකි ආකාර සියල්ලේම සම්භාවිතාවල එකතු 1යි. ඒ කියන්නේ අපි ගත්තොත් උදාහරණයක් විදිහට විෂමයක ශාකයක්. ඒ කියන්නේ කැපිටල් T සිම්පල් T එකක
T ජන්මානුවක් හදනවා, capital G ජන්මානුව, simple T ජන්මානුවකුත් හදනවා. ඒකට capital T ජන්මානුවක් හදන්න තියෙන සම්භාවිතාවය දෙකෙන් එකයි. capital simple T ජන්මානුවක් හදන්න තියෙන සම්භාවිතාවයත් දෙකෙන් එකයි. අපිට මේ සිද්ධි දෙකම සිදුවීමේ සම්භාවිතාවය හොයනවනේ. දෙකම එකතු කරනවා. එතකොට උත්තරේ දෙකෙන් එක, ඒ කියන්නේ එකයි. කියන්නේ යම් කිසි සිද්ධියක සිදුවන ප්‍රතිඵල සියල්ලයගෙන්ම සම්භාවිතාවල එකතුව එකයි. අපි තුන්වෙනි සම්භාවිතා නියමයට කියනවා සම්භාවිතාවයේ ගුණ කිරීමේ නීතිය කියලත්. තුන්වෙනි සම්භාවිතා නියමයෙන් කියනවා අන්‍යෝන්‍ය වශයෙන් ස්වාධීන සිදුවීම්. ඒ කියන්නේ ස්වායත්ත සිද්ධිවලදී සිද්ධි දෙකම එකවර වෙන්න තියෙන සම්භාවිතාව එක් සිද්ධියක සම්භාවිතාවය අනෙක් සිද්ධිය සම්භාවිතාවයෙන් ගුණ කරාම හම්බෙනවා කියලා. අපි සරල උදාහරණයක් ගත්තොත් මෙහෙම මලු දෙකක් තියෙනවා. එකක කළු පාට බෝලයක් තියෙනවා, අනික කළු පාට බෝලයක් තියෙනවා. කහ පාට බෝලෙකුත් තියෙනවා එක මල්ලක. දැන් අපි බලන්නේ නැතුව පළවෙනි මල්ලයි දෙවෙනි මල්ලයි, පළවෙනි මල්ලෙන් කළු පාට බෝලයක් ගන්න තියෙන සම්භාවිතාවය දෙකෙන් එකයි. ඒ වගේම දෙවෙනි මල්ලෙත් කළු පාට බෝලයක් ගන්න තියෙන සම්භාවිතාවය දෙකෙන් එකයි. ඒනට අපි මලු දෙකෙන්ම කළු පාට බෝල දෙකක් ගන්න තියෙන සම්භාවිතය ගන්න කරන්න ඕන. මේකෙන් පළවෙනි මල්ලෙන් කළු පාට බෝලයක් ගන්න එක දෙවෙනි මල්ලෙන් බෝලයක් ගන්න එකට කිසිම සම්බන්ධයක් බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඒනට අපි හොයන්න ඕනේ නම් දෙකෙන්ම කළු පාට බෝලයක් ගන්න තියෙන සම්භාවිතාවය අපි කරන්නේ එක සිද්ධියක සම්භාවිතාවය අනිත් සිද්ධියේ සම්භාවිතාවය වැඩි කරනවා. එතකොට උත්තරේ එන්නේ 4 එකයි. අපි තව උදාහරණයක් ගත්තොත් ඔයගොල්ලන්ට මතක ඇති මෙන්ඩල්ගේ ඒකාංග භූමියේ x2 පරම්පරාවේ simple t ප්‍රවේදශී තියෙන ශාකයකුත් ලැබෙනවා. මේ ශාකය ලැබෙන්න නම් අනිවාර්යයෙන්ම ඩිම්බේ simple t තියෙන්න ඕනේ. ඒ වගේම ශුක්‍රාණුවේ simple t තියෙන්න ඕනේ. එතකොට අපි බලමු ඩිම්බේ simple t තියෙන්න නම් ඒකේ p2 පරම්පරාව ගත්තොත් ප්‍රවේදශී capital T simple t ඒකෙන් ඩිම්බ හදනවා කියලා ගත්තොත් එකකින් හදනවා capital T ඇලිලා තියෙන ඩිම්බ, අනිත් එකෙන් හදනවා simple T ඇලිලා තියෙන ඩිම්බ. එතකොට simple T ඇලිලා තියෙන ඩිම්බයක් හදන්න තියෙන සම්භාවිතාවය දෙකෙන් එකයි. වගේම ශුක්‍රාණුව හදද්දී P2 පරම්පරාවේ ශාකයේ ප්‍රවේදශී capital T simple T එකෙන් එකක් හදනවා capital T ඇලිලා තියෙන ශුක්‍රාණුවක්, හදනවා simple T ඇලිලා තියෙන ශුක්‍රාණුවක්. එතකොට simple T ඇලිලා තියෙන ශුක්‍රාණුවක් හදන්න තියෙන සම්භාවිතාවය දෙකෙන් එකයි. එතකොට F2 පරම්පරාවේ simple T තියෙන ශාකයක් හදන්න නම් ඩිම්බෙනුත් simple T එකෙන් ඕනේ, ශුක්‍රාණුවේ simple T එකෙන් ඕනේ. එතකොට මේ දෙකම එන්න තියෙන සම්භාවිතාවය තමයි පළවෙනි එක දෙකෙන් එකයි, ශුක්‍රාණුවේ දෙකෙන් එකයි. එතකොට දෙකම එකතු වෙලා simple T තියෙන F2 පරම්පරාවේ ශාකයක් හදන්න තියෙන සම්භාවිතාවය ඒ දෙක ගුණ කරාම 4න් එකයි. හතරවෙනි සම්භාවිතා නියමයෙන් කියන අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි දෙක. ඒ කියන්නේ ඒකිනෙකට සම්බන්ධතාවයක් තියෙන සිද්ධි දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් සිදුවීමට තියෙන සම්භාවිතාවය එක සිද්ධිය සිදුවීමට තියෙන සම්භාවිතාවය එකතුවට සමානයි කියලා. මේකට අපි කියන සම්භාවිතාවයේ ආකලනීය වේ නැත්නම් සම්භාවිතාවයේ ඓක්‍ය නියමය කියලා. අපි උදාහරණයක් ගත්තොත් F2 පරම්පරාව මෙන්ඩල්ගේ ඒකාංග භූමියේ F2 පරම්පරාවේ විෂම යුග්මකයන් කියන්නේ capital D simple T හැදෙන්න ඩිම්බෙන් capital T ඇලිලා එන්න පුළුවන්. ඊට පස්සේ ශුක්‍රාණුවෙන් simple T ඇලිලා එන්න පුළුවන්. ඩිම්බෙන් capital T ශුක්‍රාණුවෙන් simple T එහෙම ඇවිල්ලා මෙහෙම හැදෙන්න පුළුවන්. ඒ වගේම ඩිම්බෙන් simple T ඇලිලා ශුක්‍රාණුවෙන් capital T ඇලිලාත් ඇවිල්ලා එහෙම විෂම යුග්මකයව හදන්න පුළුවන්. එතන අපි තුන්වෙනි නියමයෙන් කරපු ගුණ කිරීමේ නියමයෙන් ඩිම්බෙට capital T එකක් එන්න තියෙන සම්භාවිතාවය දෙකෙන් එකයි. ශුක්‍රාණුවට simple T එකක් එන්න තියෙන සම්භාවිතාවය දෙකෙන් එකයි. එතකොට එහෙම ඇවිල්ලා මේ විදිහට විෂම යුග්මකයක් හදන්න තියෙන සම්භාවිතාවය
දෙකෙන් එක වැඩි කිරීම දෙකෙන් එකයි. එතකොට සමානයි 4න් 1යි. එතකොට ඒ කියන්නේ මේ ඩිම්බෙන් කැපිටල් T එක ශුක්‍රාණුවෙන් සිම්පල් T එක ඇවිල්ලා කැපිටල් T සිම්පල් T විෂම යුග්මයක හදන්න තියෙන සම්භාවිතාවය 4න් 1යි කියලා. ඒ වගේම තමයි ඩිම්බෙන් සිම්පල් T ඇවිල්ලා ශුක්‍රාණුවෙන් කැපිටල් T ඇවිල්ලා විෂම යුග්මයක හදන්න තියෙන සම්භාවිතාවය 4න් 1යි. එහෙනම් කොහොම හරි විෂම යුග්මයක හදන්න තියෙන සම්භාවිතාවය වන්න අපිට මේ නීතිය යොදා ගන්න පුළුවන්. එතකොට කොහොම හරි විෂම යුග්මයක හැදෙනවා. ඒ කියන්නේ මේ දෙක සම්බන්ධයි. එතකොට මේ දෙකේ සම්භාවිතාවය 4න් 1 ධන 4න් 1 සමානයි 4න් 2යි. ඒ කියන්නේ 2න් 1යි. අපිට ඒකාංග බහුම ප්‍රතිඵල ගත්තොත් හොයාගන්න පුළුවන්. කැපිටල් T එකක් හැදෙනවා. කැපිටල් T සිම්පල් T කැපිටල් T සිම්පල් T සිම්පල් T සිම්පල් T එකක් හැදෙනවා. එතකොට 4න් 1යි 4න් 1යි එන්නේ 2න් 1 සම්භාවිතාවයක් තියෙනවා ඒක ලබා ගන්න.